මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ හැම දිනාටම සියලු සිත් නිරන්තර දහමින් සූපත් කරන බුදුරුවන්ගේ හදවත් සන්තානයට උතුම් සදහම් සෝයේ සැලසෙන මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දන උත්තම සද්ධර්ම දේශනා මාලාවේ වටිනා ධර්මානුශාසනාවකුයි ආරම්භ කරන්නේ. සුපින්වත් හැම දිනාටම උතුම් සදහම් පද ශ්‍රවණය කරන්නට මෙත්සිතින් යුතුව ආරාධනා කරනවා. පින්වත්නි, උතුම් ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ අප ගෞරවනීය මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේ විසින්. සාදුනදින් පාදහබේ වන්දනෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගනිමු. සාදුහු සාදුහු සාදු. පින්වත්නි, උතුම් ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයේ දරමින් මෙත් දම් සභා මණ්ඩපයට සම්බන්ධ වන පින්වත් දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සඳරුවන ගොඩ උඩ කෝට්ටගොඩ ලිපිනෙහි පදිංචි මල්ලිකා සෙල්ලහේවා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස සම්බන්ධ වෙමින් උතුම් ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. පවුල හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. සියලු ප්‍රාර්ථනාවන් සියලු අරමුණ ලෙසින්ම සාක්ෂාත් වේවා. නිදුක් නිරෝගී භාවයේ වගේ මුතුම් ධර්මාවබෝධයේ පිණිසම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම දේශනාමය කුසල් උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් වට්ටි පිළිගන්නමින් පාදහබේ වන්දනෙන් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත්සිතින් සදහම් ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදුහු සාදුහු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා.
ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා පින්වත්නි මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා බොහෝම වටින ගාථා රත්නයක්. අපේ ධර්මයේ බොහෝ තැන්වල මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙනවා, ජාතක පාළිවලත් තියෙනවා. බොහෝ තැන්වල මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන බීජයට අනුව පල හටගන්නේ. අපි කොස් ඇටයක් හිටෙව්වොත් ලැබෙන්නේ කොස් පැල. අඹ ඇටයක් හිටෙව්වොත් ලැබෙන්නේ අඹ පැල. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කරන දේට අනුව තමයි ප්‍රතිඵල හැදෙන්නේ. හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා. නරක දේ කළොත් නරක දේ ලැබෙනවා. ඒක තමයි මේ ලෝකේ පවතින ධර්මතාවය. ඒ ධර්මතාවය මොන වගේද කියලා කියනවා නම් පින්වතුනි මේ ස්වභාව දහම පවා නිර්මාණය වෙන්නේ ඔන්න ඔය ධර්මතාවයට අනුකූලව. මේ ස්වභාව දහම පවා නිර්මාණය වෙන්නේ ඔන්න ඔය කාරණාවට අනුකූලව. ස්වභාව දහම පින්වතුනි මානවයාට හිතකර විදිහට පවතිනවන ඒ පවතින මිනිසුන්ගේ කෙලෙස් ධර්මයන් යට වෙලා ගුණධර්ම ඉස්මතු වෙච්ච කාලෙක
හරියට ධර්මයේ තුල පිහිටා කටයුතු කරනවා නම් පින්වතුනි ඕනම තැනක් ඕනම ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්. මේක පින්වතුනි එකින් එක හැම කාරණාවක්ම බැඳිච්ච කරුණක්. ඒ කාරණාව පින්වතුනි විස්තර කරන්න ගත්තොත් අපේ මාතෘකාවට තිබෙන කාල වේලාවත් මදි වෙනවා. ස්වභාව දහම මේ මානවයාගේ කර්ම මත තමයි නිර්මාණය වෙන්නේ කියන කාරණාව පෙන්වලා දෙන්නේ. අපේ පින්වතුන්ට සමහර කෙනෙක් අහලා ඇති දන්නව ඇති ධම්මපාල ජාතකය. ධම්මපාල ජාතකයේ වෙන්නේ ධම්මපාල කියලා ගමක් තියෙනවා. මේ ගමේ ධම්මපාල කියලා බ්‍රාහ්මණ කුලයක් තියෙනවා. ওই බ්‍රාහ්මණ කුලේ ඉන්නවා ධම්මපාල කියලා කුමාරයෙක්. දවසක් මේ කුමාරයා යනවා එක ශිල්පායතනයකට ඉගෙන ගන්න. ඒ දිසාපාමොක් ආචාර්යතුමාගේ පුතා හදිසියේම මරණයට පත් වුණා. ඒ පුතාගේ වියෝව දරා ගන්න බැරුව දිසාපාමොක් ආචාර්යවරයා ශෝක කරනවා. ආචාර්යවරයාගේ යටතේ ඉගෙනගත්තු ශිෂ්‍යෝ ශෝක කරනවා. කවුරුත් ශෝක කරනවා. නමුත් ධම්මපාල කුමාරයා කිසිම කාරණාවක් ගැන හිතන්නේ නැතුව ශෝක කරන්නේත් නැතුව ධම්මපාල කුමාරයා ඉන්නවා. ශිෂ්‍යෝ ගිහිල්ලා මේක ආචාර්යතුමාට කිව්වා. ආචාර්යතුමා අහනවා ඇයි ධම්මපාල? එතකොට අහනවා ආචාර්යතුමනි මේ ලෝකේ ඔහොම අඩු වයසින් මිනිස්සු මැරෙනවද? මට මේක අදාහ ගන්නත් බෑ කියනවා. ආචාර්යතුමා කියනවා මරණයට කාලයක් නියමයක් නෑ. යමෙක් උපන්නොත් ඒ උපන්න හැම කෙනාම මැරෙනවා. ඒකට උපදින ගමන් මැරෙන්න පුළුවන්, බාල වියේ මැරෙන්න පුළුවන්, තරුණ වියේ මැරෙන්න පුළුවන්, වැඩිහිටි වියේ මැරෙන්න පුළුවන්, මහලු වියේ මැරෙන්න පුළුවන්, ඕනෑම කාලයක මැරෙන්න පුළුවන්. ධම්මපාල කුමාරයා කියනවා අනේ ආචාර්යතුමනි මම මගේ මේ ජීවිතේ පළමු වතාවට දැක්කේ බාලවියේ කෙනෙක් මැරුණා. මම කවදාවත් බාල කෙනෙක් මැරෙනවා දැකලා නැහැ. අපේ ගමේ කිසි දවසක බාලයෝ නම් මැරෙලා නැහැ. පින්වතුනි ප්‍රඥාවන්තයන්ට මෙහිම කතාවක් ඇහුනම ඒ ප්‍රඥාවන්තයෝ ඒ කතාව මගහරින්නේ. ආචාර්යතුමා ධම්මපාල කුමාරයාට ශිෂ්‍යයන්ව පාලනය කරන්න අවසර ලැබලා දීලා ආචාර්යතුමා යනවා ධම්මපාල කුමාරයාගේ ගෙදරට. ඒ ගමට යනවා. ධම්මපාල කියන ගමට යනවා. යන්නේ මේ ධම්මපාල කිව්වා වගේම ඇත්තටම ඒ ගමේ අඩු වයසෙන් කෙනෙක් මැරෙන්නේ නැද්ද කියලා බලන්න. එදා ආචාර්යතුමා යනකොට මගදී එක බල්ලෙකුගේ ඇටකටු ටිකක්
මල්ලේ දාගෙන ගියේ. දි รา පත් වෙච්ච ඇටකටු ටිකක් මල්ලේ දාගෙන ගියේ. ධම්මපාල කුමාරයාගේ තාත්තව මුණ ගැහිලා තාත්තට මෙහිම කියනවා. පියාණනි මම මේ ආවේ බොහෝම කනගාටු පුවතක් අරගෙන. නුඹේ පුතා මං ගාව ඉගෙන ගන්නේ. හරිම දක්ෂයි. කොච්චර දක්ෂද කියනවා නම් 500ක් ශිෂ්‍යයෝ අතර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භාවයට පත් වුණා. හැබැයි ඒ සතුටට කාරණාව වගේම දුකට හේතු වෙන කාරණාවකුත් තියෙනවා මං ගාව. පියාණනි නුඹේ පුතා පහුගිය දවසක හදිසියේම මරණයට පත් වුණා. පියා මේක අහපු ගමන් මොකද කළේ? එක පාරටම මහ හයියෙන් hina වෙන පටන් ගත්තා. වටේ ඥාති ඉන්නවා ඥාතිනුත් මහ හයියෙන් hina වෙන පටන් ගත්තා. පියා කියන ආචාර්යතුමනි ආචාර්යවරයෙක් කියලාත් බොරු කියන්න එපා. ඒ වෙලාවේ hina වෙනකොට ආචාර්යතුමා අර මල්ලේ දාගෙන ආපු ඇටකටු ටික දෙනවා. ඇයි විශ්වාස නැද්ද? මෙන්න නුඹේ පුතාගේ ඇටකටු. එතකොට කියනවා ආචාර්යතුමනි මේ ওই බල්ලෙක් ගෙල්ලුවේ ඇටකටු වෙන්නේ නැති. මේ මගේ පුතාගේ ඇටකටු නෙමෙයි. මගේ පුතාගේ ඇටකටු කොහෙන්ද ජීවත් වෙලා ඉඳෙද්දී. මගේ පුතා මැරෙන්නේ. එතකොට අහනවා බ්‍රාහ්මණය නුඹ මේ මොනවද කියන්නේ? ඇයි බාල කල මිනිස්සු මැරෙන්නේ නැද්ද? බ්‍රාහ්මණය කියනවා ආචාර්යතුමනි මම දන්නවා බාල කල මිනිස්සු මැරෙනවා කියලා. බාල කල නෙමෙයි. මව් කුසේ ඉන්නකොට මැරෙනවා. මව් කුසෙන් ඉපදුනාම මැරෙනවා. පොඩි කාලේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදිවියේ මැරෙනවා, මහලු කාලේ මැරෙනවා. ඔක දන්නවා මම. හැබැයි ආචාර්යතුමනි ඒක එහෙම වුණාට මේ ගමේ නම් බාල කාල මිනිස්සු මැරෙන්නේ. එතකොට අහනවා බ්‍රාහ්මණය කොහොමද ඒක එහෙම වෙන්නේ? එතකොට කියනවා බ්‍රාහ්මණෙන් නුඹගේ පුතා ජීවත් වෙනවා. නමුත් මට දැනගන්න ඕන මමත් මේක දැනගෙනම යාවි මේ ගමේ මිනිස්සු බාල කාලේ මැරෙන්නේ නැහැ කියලා. කොහොමද මේ ගමේ මිනිස්සු බාල කාලේ මැරෙන්නේ නැත්තේ? අන්න ඒ වෙලාවේ ආචාර්යතුමා අහපු ප්‍රශ්නෙට බ්‍රාහ්මණතුමා පිළිතුරු දෙනවා. පිංගුතුනි ධම්මපාල ජාතකයේ පුරාවටම සාකච්ඡා කරන්නේ ඒ ධම්මපාල ගමේ මිනිස්සුන්ගේ තිබිච්ච ගුණධර්ම. ඒ තරම් ගුණධර්ම දියුණු වෙච්ච සමාජයක්. ගුණධර්ම වැඩුණු සමාජයක්. ඒ ගුණධර්ම දියුණු කරගෙන ඒ ගුණධර්ම වඩාගෙන ඒ ගුණධර්මත් එක්ක යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් පිංගතුනි ඒ කෙනාගේ මෙලොව ජීවිතයත් සාර්ථක වෙනවා. මතු සසර ජීවිතයත් සාර්ථක වෙනවා.
අද ගොඩාක් දෙනෙක් උත්සාහ කරන්නේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න විතරයි. අපි සමහර වෙලාවට ලොකු වෑයමක් දරනවා පින්වතුනි මේ ස්වභාව දහමට අභියෝග කරන්න. අපි පින්වතුනි පහුගිය කාලේ වෙනකොට විද්‍යාව පිළිබඳ කොයි තරම් මාන්නකින්ද හිටියේ. අපේ සියලුම දැනුම පරදවලා විද්‍යාව ශ්‍රේෂ්ඨයි කියන තැනක ඉඳගෙන තමයි අපි ජීවත් වුනේ. නමුත් අද වෙනකොට ඔය දියුණු විද්‍යාවයි මේ ස්වභාව දහමයි අතර මේ ගැටුමින් දිනලා තියෙන්නේ කවුද? ස්වභාව දහම. අපි ලොකුවට උදම් මැනපු, අපි ලොකුවට කරපින්නාගෙන හිටපු, හිස මුදුනින් තියාගෙන හිටපු විද්‍යාව අද ස්වභාව දහම හමුවේ නිරුත්තර වෙලා තියෙනවා. අද කෝ ධන බලය? අද කෝ මිනිසුන්ගේ උගත්කම දැනුවත්කම? මේ සියල්ල පින්වතුනි මේවට යට වෙලා තියෙනවා. නමුත් එතන තියෙන ගැටලුව තමයි ඒ කාරණාවත් තේරුම් කරගන්න තරම් ඥානීය මුහුකුරා ගියපු නැති එක මේ මානව සමාජයට. ආයි කරන්නේ මේ ස්වභාව දහමට අභියෝග කරන එක. ස්වභාව දහමට අභියෝග කරලා පින්වතුනි කවදාවත් බෑ පින්වතුනි මේ මානව සමාජයේ දියුණුවක් දකින්න. අද බලන්න මොන තරම් පින්වතුනි දරුණු ලෙඩ රෝගයන් එක්ක මිනිස්සු මැරෙනවද? අපි මේවට හොයාගන්න පිළියම් මොනවද? පිළිකා හැදෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා, මේ ආහාර පාන නිසා. මේ වගේ දරුණු ලෙඩ හැදෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා කියලා පින්වතුනි විවිධ කතා හදාගෙන අපි ඒවට සාධාරණ සංකල්ප ගොඩනගාගෙන තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම පින්වතුනි අපි එකින් එක හරියට ගලපලා බැලුවොත් අන්තිමටම නතර වෙන්නේ අපි මේ ස්වභාව දහමට අභියෝග කරන්න යෑමේ විපාකය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ පිරිහෙන ක්‍රමයක් චක්කවර්ති සීහනාද සූත්‍රයේදී ක්‍රමානුකූලව ආයුෂ පිරිහීමටපත් වෙනවා. අන්තිමට කෙලවරටම ආවම එන්නේ අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි කියන මෙන්න මේ කෙලෙස් ධර්ම තුන බලවත් වුණාම. අධර්ම රාගය නොයුතු තැන්වල රාගය ඉපදවීම. මොකද මේ නොයුතු තැන්වල රාගය ඉපදෙනවා කියන්නේ? මව පුතා කෙරෙහි, පුතා මව කෙරෙහි, තාත්තා දුව කෙරෙහි, දුව තාත්තා කෙරෙහි, එහෙම නැත්නම් මවගේ සහෝදරයන් කෙරෙහි, සහෝදරයන් කෙරෙහි, පියාගේ සහෝදරයන් කෙරෙහි, සහෝදරයන් කෙරෙහි, ගුරුවරයාගේ බිරිඳ කෙරෙහි රාගසිත ඉපදීම තමයි නොයුතු තැන්වල රාගය උපදිනවා කියලා කියන්නේ. අද ඒක පින්වතුනි බලවත් වෙලා. මෙන්න මේ ස්වභාව දහම විපර්යාසයට හේතුව. ඊළඟ විෂම ලෝභය. අන් අය සතු සෑම දෙයක් කෙරෙහිම ලෝභකම් ඇති කරනවා. අනේ මේ දේ මගේ වේවා කියලා. විෂම ලෝභය. අන්තිම කාරණාව තමයි
මිත්‍යා ධර්මය. අත ලෝකේ ප්‍රබල ලෙස ජනප්‍රිය වීගෙන එන බහුල ලෙස වෙනස් වීගෙන එන කෙලෙස් ධර්මයක්. ඒ තමයි එකිනෙකා කෙරෙහි මේ රාගය ඇති කරගන්නවා සමාන මිනිස්සු එක්ක. පුරුෂයා පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන් කෙරෙහි රාගී ඉපදවීම. අද ලෝකේ බොහොම ජනප්‍රිය වීගෙන එන මාතෘකාවක්. මේ හැම දෙයක්ම අපි ස්වභාව දහමට කරන අභියෝග. මොකද ස්වභාව දහම හැම වෙලාවකම පවතින්නේ ඒ කාලේ ජීවත් වෙන මිනිසුන්ගේ කර්ම මත. අපේ පින්වතුන් මොහොතකට කල්පනා කරලා බලන්න. අතීතේ පැරැන්නන් අද මේ වර්තමානයේ ජීවත් වෙනවා නම් මේ පැරණි අයට මේ අත්දැකීම් ඇති. ඒ කාලේ පළතුරු ගෙඩියක රසයයි අද පළතුරු ගෙඩියක රසයයි කොච්චර වෙනස්ද බලන්න. ඒ කාලේ පින්වතුනි යම් කෙනෙක් ආහාර අනුභව කරොත් ඒ කෙනා නිරෝගී වෙනවා. අද ආහාර අනුභව කළොත් අද ආහාර අනුභව කරොත් කෙනෙක් රෝගී වෙනවා. ඒ කාලේ පින්වතුනි මේ ගහකොළක දේවල් පවා අරගෙන හදන බෙහෙත් වලින් දරුණු රෝගාබාධ පවා පින්වතුනි සුව වෙනවා. නමුත් අද වෙනකොට පින්වතුනි මේක කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා කියනවා නම් අද වෙනකොට ඒ බෙහෙත් වල පවා අද ගුණේ නැති වෙලා තියෙනවා. කොච්චර බෙහෙත් බිව්වත් ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. එක ලෙඩකට බෙහෙත් බොනකොට ඒ බොන බෙහෙත නිසා තවත් රෝග ගණනාවක් අපේ ශාරීරිය ඇති වෙනවා. ඒතර මේකද අපේ දියුණුව? මේක දියුණුවක් නෙමෙයි. මේක පිරිහීමක්. මේ පරිහානිදායක අවස්ථාව මේ පරිහානිදායක ක්‍රියාවලිය පින්වතුනි සිද්ධ උනේම මේ මිනිසා සතු ගුණධර්ම මිනිසා තුළින්ම අයින් කරගත් එක. පින්වතුනි අනාගතේ දිහා අපේ පින්වතුන් ජීවත් වෙලා හිටියොත් හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. අද මේ තියෙන වෙසෙනයන් වලට වඩා අනාගතේ මීටත් වඩා දරුණු වෙසෙනයන් වලට ලෝකෙට මුහුණ පාන වේවි. ඒක මේ අනාවැකයක් කිව නෙවෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මත පිහිටලා මේ කාරණා මම මතක් කළේ. මොකද ලෝකයේම එන්න ගුණධර්ම විරහිත කරගෙන යන්නේ. ගුණධර්ම නැති කරගෙන යන්නේ. මේ ගුණධර්ම නැති කරගෙන යන මේ ක්‍රියාපටිපාටිය ස්වභාව දහම පින්වතුනි අනුමත කරන්නේ. ලෝතුරා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බොහෝ කාරණාවල් මේ වෙනකොට පින්වතුනි ඇස් පනා පිටම ඉටු වෙලා තියෙනවා. ධම්මපාල ජාතකය පින්වතුනි හරියට පරීක්ෂා කරලා බැලුවත් අපි කොච්චර ගුණධර්ම වලින් පිරිහිදාද කියන කාරණා පින්වතුනි අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි මම අර ගාථාවේ සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කරන දෙයට අනුව තමයි කර්ම හටගන්නේ. ප්‍රතිඵල ලැබෙන්නේ. වපුරන බීජයට අනුව පැල හැදෙනා වගේ කරන දෙයට අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳ දේ කරන කෙනාට හොඳ දේ ලැබෙනවා, නරක දේ කරන කෙනාට නරක දේ ලැබෙනවා. මේක තමයි ලෝකේ
ලෝකයේ පවතින ක්‍රමය. එතකොට පින්වත්නි අද මේ කාරණාව සාකච්ඡා කරනකොට සමාජය තුළ කතා වෙනවා මේ මාතෘකාව පිළිබඳ බොහොම වැරදි අදහසක්. ඒ තමයි හොඳ කරන කෙනාට වරදිනවා නරක කරන කෙනාට හරියනවා. සමහරට අපේ පින්වතුත් ඕනතරම් මේ කාරණාව අහලා ඇති. හොඳ කරන කෙනාට වරදිනවා නරක කරන කෙනාට හරියනවා. මොකද බැලූ බැල්මට බාහිරව පේන්නේ හිම දෙයක් තියෙනවා. ඒතර ඕක සමහර වෙලාවට ජීවිතේ මිනිස්සු අරගෙන සමහර දෙන්නේ මොකද කරන්නේ? හොඳ කර කර ඉන්න මිනිස්සුත් අන්තිමටම නරක පැත්තට හැරෙනවා. හොඳ කර කර හිටපු මිනිස්සුත් අන්තිමට වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. මොකද හරියන්නේ මෙහෙම වුණොත් තමයි කියලා සමාජයේ මිනිසුන්ගේ මනසට ඒක කාවැදලා තියෙනවා. නමුත් පින්වතුනි ලෝකේ එහෙම ධර්මයක් නැහැ. ලෝකේ එහෙම දහමක් නැහැ. හොඳ කරන කෙනාට වරදිනවා නරක කරන කෙනාට හරියනවා කියලා දහමක් මේ ලෝකේ නැහැ. නමුත් එහෙනම් අපිට පෙනුම් බැලූ බැල්මට පේන හැම දෙයක් තියෙනවනේ. ඒක පින්වතුනි වෙන්නේ මෙහෙමයි. අපි මේ ලබපු ජීවිතය කියලා කියන්නේ මේ සසරේ පළවෙනි ජීවිතය නෙවෙයි. මේ සසර නැමැති ගමනේ එක්තරා නවාතැන් පලක් තමයි මේ. සසර නැමැති ගමනේ එක්තරා නවාතැන් පලක් තමයි මේ. පින්වතුනි අපි ආපු ගමන කොයි වගේ දිගයිද? කොච්චර දිගද කියලා අපිට කියන්න බෑ. ඒක භාග්‍යවතුන් වහන්සේ පවා උපමාවල් වලින් කියලා තියෙන්නේ කොහොමද? කෙනෙක් මව මැරිලා ඒ දුකට ඇඬුවා නම් අඬපු කඳුළු ටික සසරෙම එකතු කරලා ගත්තොත් මහා සාගරේ පරාදයි කිව්වා. ඒ අඬපු කඳුළු ටික එකට එකතු කරලා ගත්තොත් මහා සාගරේ ජලය පරාදයි කිව්වා. ඒ තරම් පින්වතුනි අපි අඬලා තියෙනවා. ඕක විස්තර කරත් පින්වතුනි බොහෝ තැන් තියෙන විස්තර කරන්න. මොකද අපි හැම ජීවිතයක්ම සසරේ ලැබුවේ මනුස්ස ජීවිත නෙවෙයි. මොකද අම්මා ලැබෙන්නේ තිරිසන් භවයේ ජීවිතයක් ලැබපු කෙනෙකුටයි මනුෂ්‍ය භවයේ ජීවිතයක් ලැබපු කෙනෙකුටයි පමණයි. අනිත් හැම ජීවිතයකම අම්මල ලැබෙන්නේ දිව්‍ය භවයක අම්මල ලැබෙන්නේ പ്രേත භවයේ අම්මල ලැබෙන්නේ නිරී භවයේ අම්මල ලැබෙන්නේ අසුර භවයේ අම්මල ලැබෙන්නේ අම්මල ලැබෙන්නේ මොන ජීවිතේද? මනුෂ්‍ය භවයේ තිරිසන් භවයේ විතරයි. ඒතර අර ප්‍රමාණවලත් අපි ජීවත් වෙලා තියෙනවා. ඉපදිලා තියෙනවා. ඒතර ඒ වගේ ගත්තම පින්වතුනි සසර කොච්චර දිගයිද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සසර ගමන අනවරාග්‍රයි පෙර කෙලවර පණවන්න බෑ කියලා කියනවා. පණවන්න බෑ කියලා කියන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ නොදන්නව නෙවෙයි දන්නවා. නමුත් අපිට කිව්වට තේරෙන්නේ නැහැ. මගේ සසරේ පෙර කෙලවර කොච්චර දිගයිද කියන එක භාග්‍යවතුන් වහන්සේ දන්නවා. අත් භාග්‍යවතුන් වහන්සේක දැනගත්තට පිංගුතුනි බුදුරජාණන් වහන්සේ ඒක අපට කිව්වට තේරෙන්නේ නැහැ.
එක කිව්ව පණවන්න බෑ කියලා. සමහර අය ඔක අර්ථකථනය කරනවා කියන්න බෑ කියලා. බුදුහාමුදුරට එක කියන්න බෑ. බුදුහාමුදුර එක දන්නේ නෑ. එහෙමනම් ඔය අග පාලි වචනේ වෙනස් වෙන්න ඕන. දැන් කෙනෙකුගේ සසරේ පෙර කෙලවර භාගතුන් වහන්සේට කියන්න බැරි නම් න වාචෙන්ති කියලා කියන්න ඕන. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටි න වාචෙන්ති කියලා කියන්න ඕන. දන්නේ නැත්තම් භාගතුන් වහන්සේ කියනවා නම් මහණෙනි මේ සසර සත්‍යයන්ගේ පෙර කෙලවර දන්නේ නැහැ කියලා. එහෙමනම් කියන්න ඕන න ජානාති කියලා. නමුත් උතනේ වචනේ තියෙන්නේ න පඤ්ඤායති. න පඤ්ඤායති කියන්නේ පණවන්න බෑ කියලා. පණවන්න බෑ කියන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නමුත් අපිට කිව්වට තේරෙන්නේ ඒ තරම් මේ සසර ගමන දිගයි. අපේ පින්වතුන් හිතන්න ඔය දීර්ඝ සසර ගමනේ කාටද සහතිකයක් දෙන්න පුළුවන්? කාටද බය නැතුව කියන්න පුළුවන් අනේ මම මේ සසර ගමනේ මෙන්න මේ පාප කර්මී නම් කරේ නැහැ කියලා. අපි මේ සසර පුරාවටම පින්වතුනි නොකරපු පවක් නැති තරම්. ඒ පව් පවා කරපු සීමාවක් නැති තරම් අසීමාන්තිකව පව් කරගෙන තියෙනවා. අපි සසරේ පින්වතුනි අම්මල කොච්චර මරලැද්ද? අපි සසරේ තාත්තල කොච්චර මරලැද්ද? අපි සසරේ රහතන් වහන්සේලා කොච්චර මරලැද්ද? අපි සසරේ භාග්‍යවතුන් වහන්සේට කොච්චර විරුද්ධකම් කරලා ඇද්ද? කොච්චර විරුද්ධකම් කරලා ඇද්ද? අපි සසරේ පින්වතුනි කොයිතරම් සංඝ බේද කරලා ඇද්ද? අපේ මුගලන් හාමුදුරුවෝ පාරමිතා පුරාගෙන එන ගමනේ භාගතුන් වහන්සේට කරදර කරේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියලා මාරයා වෙලා අපේ ඒ කකුසඳ භාගතුන් වහන්සේට කරදර කළේ මුගලන් හාමුදුරුවෝ. ඔය වගේ පින්වතුනි හිතන්න සසරේ කොච්චර පින්වතුනි අපි කරදර ඔය වගේ පව් කරලා ඇද්ද? අන්න එහෙම සසරේ කරපු පව්වල අපි ගෙවලා තියෙනවා නම් ගෙවලා තියෙන්නේ කොච්චරද? මේ මහ පොළොව තරම් පව් කරලා ගෙවන්න තියෙනවා නම් ගෙවලා ඇත්තේ අතට ගත්තු පස් ටිකක ප්‍රමාණයක් විතරයි. තවත් මේ මහ පොළොවේ වෙලෙකට ගානට අපට සංසාරේ පින්වතුනි තියෙනවා අකුසල කර්ම ගෙවන්න. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මේ සසර කියන්නේ දුකක් කියලා. මේ සසර භයානකයි කියලා කිව්වේ අන්න ඒකයි. මොකද ඒ කාන්තේම සසර භයානකම නෑ. දැන් දිව්‍ය භවයක ඉපදුනොත් භයානක නෑනේ. මනුෂ්‍ය භවයේ ධනවතෙක් වෙලා ඉපදුනොත් ඒත් භයානක නෑ ලොකුවට. නමුත් සසර බයයි කියලා කිව්වේ මේ ලෙඩ වෙන එක මැරෙන එක කියන කාරණාව මතම නෙමෙයි. ඒ ලෙඩ වෙලා මැරෙන කෙනා ඊළඟට උපදින ජීවිතය ගැන හිතලයි පින්වතුනි සසර භයානකයි කියලා කිව්වේ. මොකද හරියට කුසලයේ වඩාගත්තේ නැති වුණොත් ඊළඟ ජීවිතේ අද රාජ භෝජන අනුභව කරන කෙනා හෙට නිරේ ලෝකේ නිර්සත්වෙක් වෙන්න පුළුවන්. අද රාජ භෝජන අනුභව කරන කෙනා මැරිලා හෙට තනකොළ බුදින හරකෙක් වෙන්න පුළුවන්. ඒ තරමටම පින්වතුනි ඒ තරමටම මේ සසර භයානකයි. එතකොට හිතන්න දැන්
දැන් අපි ගත්තේ හොඳ කරන කෙනාට වරදිනවා කියලා කියන්නේ ඇයි? ඒ කෙනාට පින්වතුනි මේ ජීවිතේ හොඳ කළත් නරක කළත් කොහොමත් පින්වතුනි වරදින්න තියෙනවා. ඒ වැරදීම කොහොමත් ගෙවන්න තියෙන මෙයාට. කියන්නේ මේ ජීවිතේ කරප එකක් නෙවෙයි සසරින් ගෙන ආපු දෙයක්. කොහොමත් තියෙන වරදින්න. එතකොට ඒ වැරදීම යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් කුසල් කරනකොට. දැන් අපි උදාහරණයක් ගමු. කෙනෙක් ඉන්නවා කුඩා කාලේ ඉඳලාම හොඳට ගුණධර්ම රැකගෙන සිල් රැකගෙන දන් දීගෙන බණ අහගෙන බොහොම ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ඔස්සේ ජීවත් වෙනවා. දවසක් මේ මිනිස්සයාගේ ගෙදරට හොරු පිරිසක් පැනලා ගෙදර තියෙන සියලුම දේවල් ටික මංකොල්ල කනවා. හැබැයි වාසනාවකට පින්වතුනි එදා ඒ ගෙදර මිනිස්සයා හිටියේ නෑ. දැන් ඊළඟට බලනවා අරතරම් පින් කරන කෙනෙක් ගෙදර මංකොල්ල කෑවියයි. ඇත්තටම පින්වතුනි ඒ මිනිසයාට එහෙම සසරින් ගෙනාපු කර්මයක් තිබුණ ගෙවන්න. ඒ ගෙවන්න කර්මෙ තිබුණට සමහරලාවට ගෙවන්න තිබුණේ ඔහොම නෙමෙයි. ඒ මිනිසයාගේ ජීවිතයත් නැති වෙන කර්මයක් ඔය ගෙවන්න තිබුණේ. ජීවිතයත් නැති වෙන කර්මයක් ගෙවන්න තිබුණේ. නමුත් පින්වතුනි අර මිනිස්සයා හොඳට පින් කරලා පුණ්‍ය බලය ශක්තිමත් කරගත්තු නිසා අර අකුසල කර්මයේ තිබිච්ච බර අඩු වුණා. ඒකට භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කියලා තියෙන ලෝණඵල සූත්‍රයෙන්. ලෝණඵල සූත්‍රයේ කියලා තියෙන්නේ ලුණු කැටයක් වතුර කෝප්පයකට දැම්මොත් ඒ වතුර කෝප්පේ රස ලුණු රස වෙනවා. හැබැයි ලුණු කැටයක් ගඟකට දැම්මොත් මුළු ගඟේ වතුර ලුණු රස වෙන්නේ නැහැ. කුසල පක්ෂය අඩු නම් අකුසල පක්ෂයේ විපාක දෙනකොට ඒක දැනෙනව වැඩි. හරියට අර කෝප්පෙට ලුණු කැටයක් දැම්මා වගේ. කෝප්පේ වගේ තමයි කුසල පක්ෂය අකුසල පක්ෂයේ ලුණු කැටේ වගේ දැම්මම දැනෙනවා. විපාක දුන්නම දැනෙනවා ඒක. හැබැයි කුසල පක්ෂය බලවත් කරගත්තොත් මහ ගංගාවක් වගේ. එතකොට සසරින් ගෙන ආපු අකුසල විපාක දෙනකොට ඒ විපාක පින්වතුනි දැනෙන්නේ නැහැ. මහ ගංගාවකට ලුණු කැටයක් දැම්මම දැනෙන්නේ නැහැ වගේ. අර මනුස්සයට ගෙවන්න තිබිච්ච එක ජීවිතයක් නැති වෙන කර්මයක්. නමුත් එදා වාසනාවකට ඒ මනුස්සයා හොරු වෙනකොට ගෙදර හිටියේ නැහැ. හිටියානම් සමහරලාට ඒ හොරුන්ගේ අතින්ම මැරෙන්න තිබුණා. ඒක තමයි කර්මය කියලා කියන්නේ. කර්මය වෙනස් කරගන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒ නිසා. නමුත් අර අපිට පේන්නේ ඒ මනුස්සයාගේ ගෙදර මංකොල්ල කාප එක විතරයිනේ. ඕක දැකලා තමයි අපි කියන්නේ ඇයි මේ හොඳ කරන මිනිසුන්ට වරදින්නේ කියලා. නමුත් අපිට හරියට කුසල් කරොත් හරියට පින් දහම් කළොත් පින්වත්නි සට මායා කියන ලක්ෂණ වලින් තොරව නිවැරදිව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරුණොත් ඒ කෙනාට පින්වත්නි ඒකාන්ත සුවයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒකාන්ත සුවයක් තියෙනවා. පින්වත්නි අපේ කාලේ අපේ රටේ රජකම් කරා වසඹ කියලා රජ කෙනෙක්. දවසක් අනාවැකි කරුවෙක් කියනවා ඔහුට ආයුෂ තියෙන්නේ තව අවුරුදු 12යි කියලා. රහතන් වහන්සේලාගේ ළඟට ගිහිල්ලා ඒ රහතන් වහන්සේලාගෙන් අහනවා දීර්ඝායුෂ ලැබෙන පින්කම් මොනවද කියලා.
ඒවා දැනගෙන රයිතුමා මොකද කළේ? දේ දීර්ඝායුෂ ලැබෙන පින්කම් ටික කළා. අවුරුදු 12කින් මැරෙන්න හිටපු රයිතුමා අවුරුදු 40 ගණනක් වෙනකන් ජීවත් වුණා. අන්න බලන්න කර්ම වෙනස් කරගන්න පුළුවන් කියුවේ ඒකයි. හොඳට කුසල කර්ම කරොත් පිටුතුනේ අපි දරුණු අකුසල කර්ම පවාපට යට කරගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තත් ඕකේ තියෙනවා. දැන් කුසල කර්ම කරන්න අකුසලය යට වෙලා අකුසලේ බලය අඩු වෙනවා වගේ අකුසල කර්ම කරන්නත් කුසල කර්මයේ බලය අඩු වෙලා යනවා. ඒ පැත්තක් තියෙනවා. දැන් සමහර අය කියනවනේ නරක කරන අයට හරියන්නේ ඇයි කියලා. නරක කරන අයට හොඳක් වෙනවා කියලා දහමක් ලෝකේ නෑ. එහෙනම් අපිට පේන්නේ සමහර ලාවට. ඒක වෙන්නේ මෙහිමයි. ඒ මිනිස්සයා පෙර සසරෙන් ගෙනාපු පිනක් තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්න. පෙර සංසාරයෙන් ගෙනාපු පිනක් තියෙනවා විපාක දෙන්න. ඒ නිසා බොහොම ධනවතෙක් වෙලා බොහෝ සැප පහසුකම් ඇතුව ජීවත් වෙනවා. හැබැයි කරන්නේ නරක වැඩ. එතකොට ඒ නරක වැඩ කර ඉන්න ගමන් පින්වතුනි මේ මිනිස්සයාට මොකද වෙන්නේ? ඒ මිනිස්සයාට අර කුසල පක්ෂය ක්‍රමානුකූලව පින්වතුනි ෂේ වෙලා යනවා. හරියට එතකොට අර මහා ගංගාව අකුසල පක්ෂයේ වගේ කුසල පක්ෂයේ ලුණු කැටේ වගේ. කුසල් තිබුණට කුසල් විපාක දුන්නට දැනෙන්නේ නැහැ. මොකද අකුසල පක්ෂය බලවත් කරගෙන ඉන්න නිසා. මම මේ කියන කාරණාව අපේ පින්වතුන් සමාජයේ නිතර මේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන අයනේ. අපේ පින්වතුන් ඕන තරම් ඔය දෙගොල්ලම මුණ ගැහෙන්න පුළුවන්. හොඳ විදිහට ජීවත් වෙන අය මුණ ගැහෙන්නත් පුළුවන්, නරක විදිහට ජීවත් වෙන අය මුණ ගැහෙන්නත් පුළුවන්. අපේ පින්වතුන් බලන්න එහෙම මිනිසුන්ගේ ජීවිතවලට නරක කරගෙන යන මිනිසුගේ ජීවිතවලට අන්තිමට මත් වෙන ඉරණ මොන වගේද කියලා. හැම කෙනාට මෙහිම වෙනවා කියන්න බෑ. මොකද ඔහු ගෙනාපු කුසලයේ අසීමාන්තික බලවත් නම් පින්වතුනි කොච්චර පව් කරත් සමහරලට ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තෝදෙය වමුණ කියලා කෙනෙක් එහෙම කෙනෙක් නේ. බොහෝ ධනෙ තිබුණා. හැබැයි කිසි පිනක් කරේ නෑ. බුදුහාමුදුරන්ට පව අභියෝග කරා. දන් දුන්නේ නෑ, සිල් ගත්තේ නෑ. මැරුණා, ගිලෙවල් ඉපදුනා බල්ලෙක් කියලා. එහෙම වෙනවා. කුසල පක්ෂයේ බලවත් නම් එහෙම වෙනවා. හැබැයි අකුසලයේ බලවත් ලෙස කරනවා නම් අර කුසල පක්ෂයේ ෂේ වෙලා යනවා. ගොඩාක් පින්වතුනි වෙන්නේ නරක කරන මිනිසුන්ට ඔන්න ඔය ටික. දැන් සමහරකට හොරකමක් කරොත් අහු වෙන්නේ. ආයතනවල හරියට හොරකම් කරනවා. සමහරට අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් සමහරට පෙන්ෂන් යනකම් හොරකම් කර ඉන්නේ. අහු වෙන්නේ නැහැ. එයි අහු වෙන්නේ නැත්තේ. අහු වෙන්නේ නැත්තේ ඒ තරම් කුසල පක්ෂය බලවත් ඔහුගේ සසරින් ගෙනාපු. ඒ තරම් බලවත්. එතකොට ඒ කුසල පක්ෂය ක්‍රමානුකූලව යට වෙනවා ප්‍රබල කුසල කර්ම කරන්න පටන් ගත්තම. අපේ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටිය මහදන කියලා සිටුවරේ. මේ මහදන සිටුවරයා කියලා කියන 80 කෝටියක් ධනෙ තිබුණා. ඔහුට බිරිඳටත් 80 කෝටියක් ධනෙ තිබුණා. දෙන්නටම 80 කෝටියක් ධනෙ තිබුණා. අම්මයි තාත්තයි දෙන්න මේ මහදන සිටුවරට ඉගැන්වුවේ නෑ. කර්මාන්ත පුරුදු කරේ නෑ. මොකද අම්මටයි තාත්තටයි ඕනකම තිබුණා මගේ පුතා දුක් විඳින්න නැතුව සැප විඳිනවා දකින්න.
ඒ නිසා පුළුවන් තරම් හම්බ කරලා දීලා මැරුණ. දැන් 80 කෝටියක් ධනිය තියෙනවා කහවණෝ. විවාහ කරලා දුන්නෙත් 80 කෝටියක් ධනිය තියෙන කාන්තාවකට. මහදන සිටුවරයා හැමදාම යනවා රජුගේ රාජකාරියකට. එනකොට දවසක් බේබද්දු ටික සුරාපානය කරන මිනිසු ටික මේ මහදන සිටුවරයාව තමන්ගේ පැත්තට නම්ම ගන්න බැලුවා. පින්වතුනි මේ අසත්පුරුෂයෝ මේ බාලයෝ උපායශීලීව මහදන සිටුවරයට ලං වුණා. ලං වෙලා මහදන සිටුවරයට එක්ක එකතු වෙලා සුරාපානය කරා. අර පාපී ඇසුර නිසා පින්වතුනි තමන්ගේ ළඟ තිබිච්ච සියලුම ධනිය නැති වෙන කම්ම ජීවත් වුණා. අන්තිමට බිරිඳගේ ධනියත් නැති වුණා. ගෙවල්ල තිබිච්ච බඩුත් විකුණා. අන්තිමට නිවසත් විකුණා. පාරේ හිඟමනට වැටුණා. පින්වතුනි දවසක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ පන්සලට එනවා. හිඟමනේ යමක් ඉල්ල ගන්න. පොඩි හාමුදුරු නමක් ඉඳුල් බත් ටිකක් දෙනවා මහදන සිටුවරයාට. ඒක දැක්කම භාගතුන් වහන්සේ hina පහල කළා. අහනවා ආනන්ද හාමුදුරයි ස්වාමීනි hina උනේ. ආනන්දර මහදන සිටුවරයා මුල් කාලේ මගේ ශාසනයට ආවනම් රහත් වෙනවා කිව්වා. කර්මාන්ත කරා නම් මේ නගරේ පළවෙනි සිටුවරයා වෙනවා කිව්වා. ඒ කියන්නේ ඒ තරම් පින් තියෙනවා. රහත් වෙන්න පින්වතුනි කොච්චර පින් ඕනද? රහත් වෙන්න කොයිතරම් පින් ඕනද කියලා කියනවා නම් අපේ ශාසනය හිට පිළින්දවච්ච කියලා මහරහතන් වහන්සේ නම. ඒ පිළින්දවච්ච මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයකට කලින් කුඩ ලක්ෂයක් දන් දෙනවා. කල්ප ලක්ෂය පුරාවටම පින්වතුනි උන්වහන්සේට කුඩ ලක්ෂ ගාණ ලැබුණා. අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ ඉපදුනා බමුණු කුලයක කුඩ ලක්ෂ ලැබුණේ. උන්වහන්සේ රහත් වෙච්ච දවසේ ඒකට හේතුව කියනවා. එයි කුඩ ලක්ෂ ලැබපු පින් ඉවර වෙලාද? උන්වහන්සේ මේ ජීවිතේ ලැබුණ නැති නෑ. කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික උන්වහන්සේ කියනවා අරහත් ඡත්‍රය ලබන වියදම් වුණාලු. රහත් වෙන්න අර පින වියදම් වෙලා. එතකොට හිතන්න රහත් බව ලබන්න කොච්චර පින් ඕනද? ඒතර මහදන සිටුවර ඒ තරම් පින් තියෙන කෙනෙක්. ඊළඟට කියනවා ආනන්ද මැදිවියේ මගේ ශාසනයට ආවනම් අනාගාමී වෙනවා කර්මාන්ත කරා නම් දෙවෙනි සිටුවරය වෙනවා කිව්වා. ආනන්ද මහලු කාලේ මේ ශාසනයට ආවනම් සකදාගාමී වෙනවා කිව්වා. බිරිඳ සෝවාන් වෙනවා කිව්වා. සිටුවරයා තුන්වෙනි සිටුවරයා බවට පත් වෙනවා කර්මාන්ත කරා නම්. ඒතර බලන්න අද පාරේ හිඟමන් යදින තත්ත්වයට පත් වෙලා අන්තිමට හොරකම් කරලා රජුට අහු වෙලා රජු හිස ගසා දානවා. බලන්න මහා පින් කරගෙන ආපු අය පින හරියට කළමනාකරණය කරගත්තේ නැතුනොත් වෙන්නේ මොකද්ද? ඒ පිනෙන් පව් කරන එක. ගොඩාක් වෙලාවට ඒකේ බුදුහාමුදුරු දේශනා කරේ පාපෝපි පස්සති භද්‍රං යාව පාපන්න පච්චති. බාලයට පෙරපින විපාක දෙනකොට බාලයා ඒ පින් වලින් කරගන්නේ පව්. ඒ නිසා මේ පාපේ ආදීනමයි දකින්නේ බාලයා. පව් කරන්නේ. ඒ නිසා අපි පින්තුරු බොහෝ පින් කරලා ලැබපු ජීවිතයක් මේ ලැබපු ජීවිතය අපේ පින්තුන් පුළුවන් තරම් හරියට කළමනාකරණය කරගන්න. එහෙම නැති වුණොත් අපේ පින්වතුන්ට සසරේ මහා දුකක් භයානක දුකක් සසරේ Tamanට මීට වඩා විඳින්න වෙනවා.
අන්නේ කාරණාව සිත්හි දරාගෙන අපේ පින්වතුන් පුළුවන් තරම් ධම්මානුධම ප්‍රතිපදාවකින් තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කරගන්න. එසේ පුරුදු පුහුණු කරගන්න යහපත් ජීවිතයක් ගත කරන්නට අපේ පින්වත් හැම දිනාටම මේ උතුම් සද්ධර්මය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට දේශනා කරන්නට දායක වෙලා කටයුතු කරනු ලබන්නේ මල්ලිකා සෙල්ලහේවා මහත්මිය, සඳරුවන ගොඩ උඩ කෝට්ටගොඩ ලිපිනේ පදිංචි. ඒ පින්වත් පිරිස අද මේ පින්කමට සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙනවා. සඳරුවනි පර්ණමාන දියණියට, සඳරේනු පර්ණමාන දියණියටත්, එවැගේම ටෝනි හරේන්ද්‍ර කළුපහන බෑනා, රුවන් සම්පත් ප්‍රනාන්දු බෑනා, ෂේන් ලෝචන ප්‍රනාන්දු මුණුපුරා, දැහැමි ශාක්‍යා ප්‍රනාන්දු මිනිපිරිය, එවැගේම හිරුන් හරේන්ද්‍ර කළුපහන මුණුපුරා, චන්ද්‍රු සාවින්ද කළුපහන මුණුපුරා සහ කිච්චරි ප්‍රනාන්දු මහතා සහ මානෙල් මංගලිකා මහත්මිය, ඒ විජේසූරිය මහතා සහ සොමනා විජේසූරිය මහත්මිය, වරුණ විජේසූරිය මහතා සහ සචී පෙරේරා මහත්මිය, මාලනී ඉලංගකෝන් මහත්මිය කියන මෙන්න මේ පින්වතුන්ට ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කළා ආශිර්වාදේ කරනවා. වගේම සිසිර පරණමාන මහතා සහ දෙපාර්ශවයේම මියගිය සියලු ඥාතින්ටත් පින් දෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි ඒ අයට පින් අනුමෝදන් කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. උතුම් වූ ජීවිත අවබෝධයේ පිණිසම සියලු දේශනාමය කුසල් හේතුපනිශ්‍රේ වේවා උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනා වෙනුවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව ලෙස ධර්මානුකූලව සිදු කළා වූ අප ගෞරවනීය මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේට සාදුනදින් පාදාභි වන්දනෙන් ගෞරව පූරක පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. සාදුහු සාදුහු සාදු. පින්වත්නි, උතුම් ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයේ ධර්මයෙන් සම්බන්ධ වූයේ සඳරුවන ගොඩ උඩ කෝට්ටගොඩ ලිපිනෙහි පදිංචි මල්ලිකා සෙල්ලහේවා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. ඒ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවා. සියලු දේශනාමය කුසල් වර්ග පරම්පරාවේ නමින් පරලෝසපත් වූ හැම දිනාටම අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සත් ප්‍රාර්ථනා සිද්ධාරාගෙනයි ඔබේ නිවහරින් සමුගන්නේ. අවසන් වශයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිෂ්කාරද පූජා කරමින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.